ඉන්නවා ඒක අපගේ හදවතේ අනිවාර්යයෙන්ම ඒක තබා ගන්න. හොඳයි අපි ගායනා කරමු. අපගේ අපගේ ගෘහය තුළ අලුත් ගීතිකාවක් වෙන අපගේ ගෘහය තුළ උන්වහන්සේ සැලැස්ම සිදු වෙන පිණිස අපි මේ ගීතිකාව ගායනා කරන්න යනවා. හalleluya.
යාගය උන්වහන්සේ සම්පූර්ණ කරපු නිසා මගේ සහෝදරයා සහෝදරිය. හalleluya උන්වහන්සේ සියලු දේ ඉවරයි. උන්වහන්සේ උන්වහන්සේ පූජා කරන උන්වහන්සේ සියල්ල ඉවරයි.
Oh,
हालेलुया प्रशंसा मगे सहोदरी मगे सहोदर कर्म लागने में अपने आत्मावत केला जान साथी में अपने आत्मावत केला वो मैंने ही करने में उदासन हम एक जने है ना सारो करने को मैं मगे वो सहोदर अपने कर्म आत्मावत केला में गुहे दुल अपने देव गुहे दुल अब मनुष्य की साइड रहने रहता दिव्या नाम से मेरे दुख के चैनल हालेलुया अपनी काल सीमित है मगे सहोदर या सहोदरी अपने दिन काल इतना सीमित है उन्हां से निकले करने को ध्यान उन्हां से निकले तो मेरे ध्यान उन्हां से कलर है क्या क्या लगे जीवित सीमा का मनुष्य का मन दिवस सीमित है हालेलुया उन्हां से कलर है क्या क्या उन्हां से विश्व में हुआ दिव्या वहां से अपने जीवन में सौरकरण अंदर लगे सौरकरण अंदर रात का विशाल प्राणी दिवेगा एक मनुष्य के अंदर लोग में अंदर लोग की लड़ाई और काश की जीवन को निपुणा उन्हां से समान किसी ने नहीं है उन्हां से बात में किसी ने बताया इधर को किसी ने शिदा उन्हां से प्रयास करके गौरव करना होता है सब में जैसे हमें स्वामी को चल रहा है वो स्वामी के लिए हमें बाहर में आता है वो स्वामी के लिए हमें दामन में
Rete shikira barate shikirite barate shi ete karabarate ete she etike irabarate ete shira barate shikire barate shi. Hallelujah, hallelujah. महिमे ඔබටයි ස්වාමනේ. ඔබට කළ නැහැ කිසි කාරණාවක් නැහැ ස්වාමනේ. මනුෂ්‍යයන් කරන්න බැරි දේ ඔබ වහන්සේට පුළුවන්. ඔබයි මනුෂ්‍යව මැව්වේ ස්වාමනේ. ඔබයි සියල්ලේ අයිතිකාරයනෝ ස්වාමනේ. අපෝ ගෙන යන්න ඔබ වහන්සේ එන්ට යනවා මගේ දෙවියන් වහන්සේ මධ්‍යාවකාශයට දෙවියන් වහන්සේ. අපට ප්‍රකාර කරන්න ස්වාමනේ මේ උදෑසන. ඒක විශ්වාස කරන්න ඒක තේරුම් ගන්න ස්වාමනේ අපට ප්‍රකාර කරන්න මේ උදෑසන. Hallelujah, hallelujah. ප්‍රශංසා. Rabashira baraba rabaratila bashira. Hallelujah. ඒ වෛද්‍යවරුන්ට කරන්න බැරි වුණු දේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ කරා. ඒකයි මම මේ කියන්නේ ඔබ හැම කෙනෙක්ටම. Rabashira barate shira baraba. මංගනි පව්කාරයට උන්වහන්සේ ඊතර ප්‍රේම කරා නම් ඔබට කොහොමත් උන්වහන්සේ ආදරය කරනවා. උන්වහන්සේ පුදුම විදිහට අපට ආදරය කරනවා. ඒ ආදරයට සීමා කරගන්න එපා ඔබගේ ජීවිතයේ කිසිම මොහොතකට. ඔබගේ සේවය සීමා කරගන්න එපා. ඔබගේ දැක්ම සීමා කරගන්න එපා. උන්වහන්සේව සීමා කරන්න එපා මගේ සහෝදරයා සහෝදරිය කිසිම මොහොතක. හෙතේ ශිකරා බරතේ ශිරා බරබා වෛද්‍යවරු ජීවත් වෙන්නේ නැහැ කියද්දී උන්වහන්සේ මාව ජීවත් කරා දෙවියන් වහන්සේ. හෙතේ ශිරා බරතේ ශිරා බරබර. ගෞරවය වේවා ස්වාමනේ වහන්සේට. ගෞරවය වේවා ස්වාමනේ. හalleluya ප්‍රශංසා වේවා ස්වාමනේ. උන්වහන්සේ ඒකයි කිව්වේ කුරුස ගසේදී සියල්ල සම්පූර්ණයි කියලා. උන්වහන්සේ හැරෙන්නට වෙන කිසි දෙයක් නැහැ. උන්වහන්සේ ඔබට ප්‍රේම කරපු නිසායි පූජා වුණේ. හalleluya ස්වාමී. ප්‍රශංසා වේවා. හalleluya. Shidatmine bahansari suti se. මනුෂ්‍යයා දෙස බලන්න එපා මගේ සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ දෙස බලන්න. හalleluya ප්‍රශංසා වේවා. හalleluya ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ ස්තුති සියල්ල නිසා. ඔබ සියල්ල සම්පූර්ණ කරන නිසා ස්තුතියි ස්වාමීනි. හalleluya. ප්‍රශංසා. Hallelujah, Riante Bakato. අපි ස්වාමීන් වහන්සේට හොඳ අත්පොළ සන්නාදයක් දෙමු. Hallelujah, අපි අසන් ගනිමු දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ. අපි දෙවියන් වහන්සේට ශුතිවන්ත වෙනවා. ශමිත් නිසා අද දවසේ ඔහු ස්වාමීන් වහන්සේගේ নমස්කාරය මෙහෙව්වා. ඔහු මේ ස්ථානයේ සිටීම දෙවියන් වහන්සේගේ හාස්කමක්. ඔහු සමග ප්‍රතිකාර කරන්න එකට වාට්ටුවේ සිටියා වූ අයගෙන් මා දන්නා තරමින් ඔහු සහ තව කෙනෙකු පමණයි අද ජීවතුන් අතර සිටින්නේ. 40 ගාණක්ම ඔවුන්ට සමුගන්නට වුණා මේ පොළවෙන් ඒ ලියුකේමියා රෝගය හේතුවෙන්. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව තුළ ස්වාමින් වහන්සේ නැවතත් ඔහුට নমස්කාරය මෙහෙවන්නට අවස්ථාව දී තිබෙනවා. හොඳයි සම්මාදන් ගන්න මොහොතේදී අපි ගීතික කණ්ඩායම විශේෂ ගීතිකාවක් ගායනා කරනවා ඇති අපිට අවධානය යොමු කරමු.
හලෙලූයා. දැන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ තාමත් මානකී දවසේ අපි දෙවියන් වහන්සේගේ තාමත් මානකී වචනය ඇසීමේ අවස්ථාවට පැමිණ තිබෙනවා. අපි පෙරලා ගනිමු යොෂුවා පොතේ. යොෂුවා පොත ඊ타මාත්ම ජයග්‍රාහී පොතක්. යොෂුවා පොතේ අවසාන පරිච්ඡේදයට අපි පෙරලා ගන්නට යනවා. යොෂුවා පොතේ අවසාන පරිච්ඡේදය ඇවිල්ලා 24 වෙනි පරිච්ඡේදයයි. යොෂුවා 24 වෙනි පරිච්ඡේදයෙන් මේ උදෑසන අපි ස්වාමින් වහන්සේගේ වචනය බලන්නට යනවා. අපි යාඥා කරමු. ඊ타ම ධර්මිෂ්ඨ ශුද්ධ දෙවි පියාණනි, මේ වටිනා උදෑසන ඔබ වහන්සේගේ වචනෙන් අපට කතා කළ මැනව. ඒ වචනේ තිබෙන ජීවනය, ඒ වචනේ තිබෙනා වූ සත්‍යතාවය, ඒ වචනේ තිබෙනා වූ බලය අපේ ජීවිත තුළට ඔබ වහන්සේ අතුල් කළ මැනව. ඔබ වහන්සේ අපේගේ ආත්ම පුබුදු කළ මැනව. ඔබ වහන්සේගේ දරුවන් වචනය ඇසීමෙන් ඔවුන්ගේ ජීවිත මත ඇදහිල්ල ස්වාමින් වහන්සේ ලකුණු ක්‍රියා වෙන්නට කියලා අපි යාඥා කරනවා. දෙවි පියාණනි කතා කරනවා ආලේප කර මැනව. වාක්‍යයන්න් වහන්සේ ඔබ වහන්සේම කතා කළ මැනව. සුදාත්මයානි ඔබ අපේ මහා ගුරුවරයාණෝ බැවින් අපට ඉගැන්වූ මැනව. සිළු බාධා අපි යේසුස් වහන්සේගේ නාම නිවත් කරන අතර ඔබ මහිමය ලබන්න, ඔබම ගෞරවය ප්‍රශංසාව ලබන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන ශුද්ධ නාමයෙන්. ආමේන් ආමේන් ආමේන්. මේ පරිච්ඡේදය ටිකක් දිග පරිච්ඡේදයක්. ඒ නිසා අපි අවශ්‍ය පද පමණක් අපි බලන්නට යනවා. ප්‍රේමවන්තයනි, ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ ජීවිතයේ අවසාන දවස්වලට පැමිණුණු වෙලාවේදී ඔහුගේ අවසාන කතාව තමයි මේ ස්ථානයේ තිබෙන්නේ. ඒ ස්ථානයේ තිබෙනවා යොෂුවාගේ අවසාන කතාව කියලා. ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ මිනිසෙක් ඊශ්‍රායල් ජනතාවට මඟ පෙන්වුවා වූ මෝසස්ගෙන් පසුව ඔහු දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා හැටියට අපි මේ යොෂුවා පොත දකින්නේ. යොෂුවා පොතේ ආරම්භය අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනය. යොෂුවා පොතේ පළවෙනි පරිච්ඡේදය පළවෙනි පදයේදී අපි බලන අවස්ථාවේදී යොෂුවාගේ මෙහෙවර ගැන කතා කරන මේ ස්ථානයේ ඒක ආරම්භ වෙන ආකාරය පිළිබඳව යොෂුවා එක මා ඔබට කියන්නට කැමතියි. ස්වාමීන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් මැරුණු පසු ස්වාමීන් වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍ර වූ යොෂුවාට කතා කොට කියනසේ. අපි දකිනවා යොෂුවා පොත ආරම්භ වන්නේ යොෂුවාව හඳුන්වා දෙමින්. කවුද මේ යොෂුවා කියලා කියන්නේ? යොෂුවාව හඳුන්වා දීමක් කරනවා. යොෂුවාව හඳුන්වන ආකාරය තමයි මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍ර වූ යොෂුවා. යොෂුවාව හඳුන්වන්නේ මෝසෙස්ගේ සේවකයා හැටියට. ඒ වගේම ඔහුගේ පියාගේ නම සඳහන් කරලා නූන්ගේ පුත්‍ර වූ යොෂුවා කියලා සඳහන් කරනවා. නමුත් යොෂුවා පොත අවසානයට එන අවස්ථාවේදී යොෂුවා 24 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 29 වෙනි පදය බලන අවස්ථාවේදී මේ කාරණාවලට පසු ස්වාමීන් වහන්සේගේ මෙහෙකරු වූ නූන්ගේ පුත්‍ර වූ යොෂුවා 110 අවුරුදු වයස්ව මලය. යොෂුවාගේ ජීවිතය, යොෂුවාගේ මෙහෙවර ආරම්භ වන්නේ ඔහු මෝසෙස්ගේ සේවකයා ලෙස ඊටාම විශ්වාසවන්තව දෙවියන් වහන්සේගේ දාසයා සමග එකතු වෙලා, දෙවියන් වහන්සේගේ මෙහෙකරුවා සමග එකතු වෙලා ඔහු ඊශ්‍රායල් ජනතාවට මඟ පෙන්වමින් සිටියා. මෝසෙස්ගෙන් පස්සේ දෙවියන් වහන්සේ මේ අනගී මිනිසයාට කතා කරනවා ඊශ්‍රායල් ජනතාවට මඟ පෙන්වන පිණිස. ස්වාමින් වහන්සේ ඔහුව ඒ සඳහා කලින් සූදානම් කරලා තිබුණා. ඔහුව මෝසෙස්ගේ කාලය තුලම ආලේප කරනු ලැබුවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, මේ 24 වෙනි පරිච්ඡේදයේ අපි බලන අවස්ථාවේදී ඔහු මේ වන විට බොහෝ අත්දැකීම් ලැබලා, ඔහු මේ වන විට දෙවියන් වහන්සේ තුල ඊටාම දිගු ගමනක් යමින් සිටිනවා. අපි දකිනවා
ඔහුව 40 අවුරුදු වයසේදී වගේ තමයි කැඳවන්නේ. දැන් ඔහුට 110යි. ඔහු කතා කරනවා ඉෂාම දිගු කාලයක් ගැන 110යි. අපි දකිනවා ඔවුන් කාන්තාරේ ආවා ඊටම දිගු ගමනක්. ඊට පස්සේ යොෂුවාට සිද්ධ වුණා රජවරුන් 31 දෙනෙක් සමග. ඔබ බලනවා නම් ඔබට අපි දකිනවා 12 වෙනි පරිච්ඡේදය යොෂුවා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය 24 වෙනි පදයේ කියනවා තීර්හි රජ එක්කෙනෙක්ය සියලු රජවරු 31 දෙනෙක්ය. රජවරු 31 දෙනෙකු සමග යුද්ධ කරමින් දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වුණා වූ දේශය ඊශ්‍රායල් ජනතාවට ලබා දීමේ මහා මෙහෙවරේ යොෂුවා යෙදී සිටියා. ඔහු ඊටම ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔහු ඔහුගේ අවසාන කතාව පවත්වන වෙලාවේදී ඔහු ඊටමත්ම වැදගත් දෙයක් ඊශ්‍රායල් ජනතාවට කතා කරනවා. ඔහු කතා කරනව ඒ වැදගත් දෙය මුල් කරගෙන තමයි මේ උදෑසන මා ඔබට කතා කරන්නට යන්නේ. 14 වෙනි පදය 24 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. එබැවින් නුඹලා ස්වාමින් වහන්සේට බයව අවංක කමිනුත් සැබෑ කමිනුත් උන්වහන්සේට සේවය කරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදී මිසරයේදීත් සේවය කළ දෙවිවරුන් පහ කර දමා ස්වාමින් වහන්සේට සේවය කරන්න. ප්‍රේමවන්තයනි 24 වෙනි පරිච්ඡේදයේ මුල ඉඳලා මේ කොටස දක්වා පැමිණෙන අවස්ථාවේදී ඔහු ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ ආකාරය පිළිබඳව කතා කරලා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව වර්ධනය කළ වූ ආකාරය ඔවුන්ව මිසරයට ගෙනහිල්ලා ඊසාක් ආබ්‍රහම්ට ඊසාක් දීලා ඊසාක්ට යාකොබ් දීලා ඊට පස්සේ යාකොබ්ට තවත් දරුවන් 12 දෙනෙකු දීලා ගෝත්‍ර 12ක් හදලා ඒ මිසරයට 70ක් දෙනෙක් ගිහිල්ලා ඒක ලක්ෂ 25ක පමණ ජනතාවක් බවට පත් වෙන්නට සලස්වලා අවුරුදු 430ක් ඇතුළතදී දෙවියන් වහන්සේ මෝසස් කියන ඊටම ශ්‍රේෂ්ඨ නායකයා තුලින් ඔහුව පාවිච්චි කරලා ඒ රතු මුහුද දෙකට කරගෙන ඊශ්‍රායල් ජනතාවව අරගෙන ආවා. ජාතීන් ගණනාවකට විරුද්ධව සටන් කරන්නට හැකියාව ලබා දීලා ශක්තිය ලබා දීලා ඔවුන්ට විශාල ජයග්‍රහණයන් ලබා දුන්නා. මෙන්න මේ හැම කාරණාවක්ම මතක් කරමින් තමයි මේ 14 වෙනි පදයට එන්නේ. මගේ ප්‍රේමවන්ත සහෝදරයා මගේ ප්‍රේමවන්ත සහෝදරිය මේ ඊටාමානගේ ශ්‍රේෂ්ඨ මිනිසයා ඊශ්‍රායල් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු කරන ඉල්ලීම තමයි එබැවින් නුඹලා ස්වාමින් වහන්සේට බයව අවංක කමිනුත් සැබෑ කමිනුත් උන්වහන්සේට සේවය කරන්න. නුඹලා පෙර කාලයේදී ඒ කියන්නේ නුඹලාගේ පියවරුන් දෙවියන් වහන්සේව දැන හඳුනා ගන්නට ප්‍රථම කාලයේදී ඔවුන් සේවය කළා වූ මෙහෙ කළා වූ ඒ බහුදේවවාදී ආගම් වලින් වෙන් වෙලා නුඹලාව කැඳවා ගත්තා වූ එකම වූ දෙවියන් වහන්සේව අනුගමනය කරන්න උන්වහන්සේට මෙහෙ කරන්න කියලා කියනවා. ඒ කියන ආකාරය තමයි දෙවියන් වහන්සේට බයින් සේවය කරන්න. ඒ වගේම අවංක කමින් සේවය කරන්න, සැබෑ කමින් සේවය කරන්න. මගේ ප්‍රේමවන්ත සහෝදරයා මගේ ප්‍රේමවන්ත සහෝදරිය අපි ස්වාමින් වහන්සේගේ ශුද්ධ වචනය බලනවා. ඇයි අපි දෙවියන් වහන්සේගේ මිනිසයන් හැටියට අපිට කියනවා දෙවියන් වහන්සේට බයව ජීවත් වෙන්නට කියලා. ඇයි අපේ දෙවියන් වහන්සේට බයව දේව බයෙන් යුතුව ජීවත් වෙන්නට කියලා කියන්නේ? කවුද අපේ දෙවියන් වහන්සේ? අපේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. සුද්ධ වචනයේ කියන උන්වහන්සේ අති ශුද්ධ වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ගෞරවනීය තේජසින් පූර්ණ වූ ස්වර්ගයේද පොළවේද රජතුමාණන් වහන්සේ. හලෙලූයා. මුළු මහා විශ්වයේ නිර්මාතෘන් වහන්සේ. අන්න උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගෙන
උන්වහන්සේගේ තේජසේ ප්‍රමාණය අවබෝධ කරගෙන උන්වහන්සේගේ බලධාරීත්වය අවබෝධ කරගෙන උන්වහන්සේ ඔබවයි මාවයි විනිශ්චය කරන්නට සිටින්නා වූ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් බව අවබෝධ කරගෙන දිනක අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ අභිමුඛයේ විනිශ්චය පිණිස සිට ගන්නට ඕන කියන බව අවබෝධ කරගෙන උන්වහන්සේ තුල ගරුබියෙන් ජීවත් වෙන්නට ඕනේ. හලෙලූයා. ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා මේ දේව බය කියන එක නිර්වචනය කරනවා යම් ආකාරයකින් හිතෝපදේශ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. හිතෝපදේශ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේට බය වීම නම් නපුරට ද්වේෂ කිරීමයි. ස්වාමීන් වහන්සේට බය වෙනවා කියලා කියන්නේ මිනිසයන් පාපය එපා කරන එක, පාපය පිළිකුල් කරන එක, පාපයෙන් ඈත් වෙලා පාපය මට එපා, මම පාපයට කැමති නැහැ, මම පාපය මොනවද කියන්නේ මට පාපය ඕනේ නැහැයි කියලා දෙවියන් වහන්සේව වැළඳගෙන උන්වහන්සේගේ මාවතේ යන එක, දෙවියන් වහන්සේට බයව ජීවත් වෙන එක තමයි ඒ පාපය ප්‍රතික්ෂේප කිරීම තමයි දේව බය කියලා කියන්නේ. හිතෝපදේශ 18:13 අපිට එම කියනවා පාපය ද්වේෂ කරන්න, ඒක තමයි දේව බය කියලා කියන්නේ. මගේ ප්‍රේමවන්තයනි, ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් ජනතාවව දේව බය ඇතුව කැඳවනවා, ජීවත් වෙන්න කැඳවනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවව අවංකකමින්, යොෂුවා කියනවා අවංකකමින් සැබෑකමින් උන්වහන්සේට සේවය කරන්නට ඕනේ කියලා. ඇයි අවංකකමින් සැබෑකමින් උන්වහන්සේට සේවය කරන්න කියලා කියන්නේ? ඔබේ දෙවියන් වහන්සේ, මගේ දෙවියන් වහන්සේ ගැන විතාමත්ම වැදගත් වූ විශේෂිත වූ දෙයක් තිබෙනවා. අපි ලෝකයේ අනිකුත් ආගම් දිහා බලනකොට, අනිකුත් ආගමික ක්‍රමවේදයන් දිහා බලනකොට මේ ආගමක් නොවේ, කිතුදහම අනුගමනය කිරීමක් මිස ආගමක් නොවේ. ඒ උන්වහන්සේව අනුගමනය කිරීමයි. මේ තවත් ආගමක් නොවේ. මේ තවත් ආගමක් කරගත්තොත් අපි ආගමකින් ආගමකට ගියා වූ මිනිසයන් වෙනවා. මේ අපේ ජීවිත වෙනස ඇතුව උන්වහන්සේව අනුගමනය කිරීමේ කලාවයි. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමටයි උන්වහන්සේ අපව කැඳවලා තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේට ඇයි අවංකකමින්, උන්වහන්සේට ඇයි සැබෑකමින් අපි සේවය කරන්නට කියලා යොෂුවා අපිට කියන්නේ? උන්වහන්සේගේ වචනය කියන උන්වහන්සේ සිත දකින දෙවියන් වහන්සේ. හලෙලූයා. අපි හොඳත් පොළසන් ආදියක් දෙමු දෙවියන් වහන්සේට. උන්වහන්සේගේ වචනය කියන උන්වහන්සේ කිසි දෙයක් අපෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් උන්වහන්සේ එකම වූ දෙයක් අපෙන් ඉල්ලනවා. අපි අනිත් ආගම්වල තිබෙනා වූ භෞතික පූජාවන් දිහා බලන අවස්ථාවේදී සමහර ඒ භෞතික පූජාවන් ඔවුන් පූජාසනය මත ඔවුන්ම තබනවා, ඊළඟට ඔවුන්ම අයින් කරන්නට ඕනේ. නැත්තම් ඒව නරක වෙනවා. ඒව කණ්ඩ පූජාසනය ගාවට මීයෝ එනවා. ඒ නිසා ඒවා ඔක්කොම ඒ අයම අරන් තියන්න ඕනේ. නැත්තම් පූජාසනය ගාව ගඳ ගහනවා. මොකද දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලනවා ඒ භෞතික පූජාවන් නොවේයි. උන්වහන්සේ කියනවා නුඹේ සිත මට දියන්න. මාගේ පුත්‍රය නුඹේ සිත මට දෙන්නට කියලා. උන්වහන්සේගේ වචනය කියනවා මනුෂ්‍ය තෙමේ පිටස්තර පෙනුම බලනවා, නමුත් දෙවියන් වහන්සේ සිත බලනවායි කියලා. හලෙලූයා. අපිට ඉන්නේ සිත බලන දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒ නිසා තමයි අවංකකමින් සැබෑකමින් අපි උන්වහන්සේව අනුගමනය කරන්නට ඕනේ. ඒ නිසා තමයි යොෂුවා කියන්නේ නුඹලා අවංකකමින් සැබෑකමින් දෙවියන් වහන්සේට සේවය කරන්නට කියලා. අර අපේ නිකන් සමාජ ක්‍රමයේ තුල කතාවක් තිබෙනවා මේ දෙවියන්ව රැවටීම ගැන. මිනිස්සු තමන්ගේ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්නට ඕන නිසා දෙවියන්ට ගිහිල්ලා කියනවලු මම ඔබට රත්තරන්ෙන් රූපෙට රූපයක් දෙනවයි කියලා. ඉතින් දෙවියන්ට හරි සන්තෝසයි. මේ ඉතින් දෙවියෝ ගිහිල්ලා එයාගේ වයිෆ්ට කියනවා අද කෙනෙක් ආවා මාව හම්බෙන්න. එහෙම අය ඉන්නවනේ නේද? ඉතින් අර වයිෆ් ගැන කියනකොට කිව්වේ අර එක දෙවි කෙනෙක් ගිහිල්ලා පෞල් ප්‍රශ්නයක් කියලා. ස්වාමීනි දෙවියන්ට කියනවලු පෞල් ප්‍රශ්නයක්. මගේ පුරුෂයා වෙන අනියම් සම්බන්ධතාවයක් පවත්වගෙන ඉන්නවයි කියලා.
අනේ මට ඒකෙන් බේරලා දෙන්න කියලා. දෙයියෝ කිව්වලු මොකක්ද කොහොමද කියන්නේ ඒක? මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමයි කියලා. ඇයි දෙයියන්ටත් වයිප්ලා දෙන්නෙක් ඉන්නවා. නමුත් දැන් මේ කතාවදී මම කියන්නේ මිනිස්සු දෙවිවරුන් රවට්ටනවා. රූපෙට රූපයක් දෙන්නම් කිව්වලු රත්තරන් වලින්. ඉතින් දෙවියෝ වයිප්ට කිව්වලු වන්න මේ වලලු දෙකක් හදාගන්න පුළුවන් ඔයාට මේ පාර නම් එක්කෙනෙක් ඇවිල්ලා බාරයක් වුණා මට කියලා. ඉතින් රූපෙට රූපයක් දෙන්නම් කියලා වැඩේ වුණාට පස්සේ අර රූපෙට රූපේ දන්නව නේද? හදන විදිය දන්නව නේද? අර හුණු බිත්තරේ වගේ හුණු බිත්තරේ වගේ එහෙම තමයි රූපෙට රූපේ දෙන්නේ. ඉතින් එහෙම ගෙනල්ලා දුන්නම දෙයියෝ ඒ පාරත් රැවටුණාලු. නමුත් අපේ දෙවියන් වහන්සේ සිත දන්න දෙවියන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට බාරයක් වෙන්න කලින් නම් අපේ දෙවියන් වහන්සේට බාරයක් වෙන්න කලින් නම් දෙපාරක් හිතන්න ඕනේ. බාරයක් වෙලා ඒක නොගෙව ඉන්නවට වඩා සුද්ධ වචනය කියනවා දෙවියන් වහන්සේට බාරයක් වෙලා ඒක නොගෙව ඉන්නවට වඩා හොඳයි නොවි ඉන්න එක. ඇයි උන්වහන්සේ දෙවියන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. මගේ ප්‍රේමවන්තනි උන්වහන්සේ අවංකකම සැබෑකම අගය කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ සිත දකින දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ යොෂුවා ඊශ්‍රායල් ජනතාවට ඔහුගේ අවසාන අනුශාසනාවේ කියනවා නුඹලා මේ දෙවියන් වහන්සේට නුඹලා අපේ දෙවියන් වහන්සේට මෙහෙ කරනව නම් සේවය කරනව නම් දේව බයෙන් සේවය කරන්න ඕනේ. නුඹලා දෙවියන් වහන්සේට මෙහෙ කරනව නම් සේවය කරනව නම් අවංකකමින් සැබෑකමින් සේවය කරන්න ඕනේ. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මෙහෙම කියනවා. අපි දකිනවා ඔහුගේ කතාවේදී ඔහු කාරණා කීපයක් කතා කරගෙන එනවා. ඔහු කතා කරනවා මම ඔබට කියන්නම් පළවෙනි දේ මම ඔබට කියන්නට යන දෙවනි පදය. ඔහු කතා කරන්නේ මේ ඊශ්‍රායල් ජනතාව තෝරා ගැනීම කියන කාරණාව. ඔහු දෙවනි පදයේ කතා කරනවා යොෂුවා මුළු සෙනගට කතා කොට ඊශ්‍රායල් දෙවි වූ ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක పూర్ව කාලයේ නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහෝර්ගේද පිය වූ තේරා ප්‍රාත් ගංගාවෙන් නිතර වාසය කළේය. ඔහු අන් දෙවිවරුන්ට සේවය කළේය. මම වනායේ ගංගාවේ තරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලේ ඔහු ගෙන ගොස් ඔහුගේ වංශයට වැඩි කළෙමි. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට දුන්නා වූ කැඳවීම ගැන ඉස්සර වෙලාම කතා කරනවා. අපි උත්පත්ති 11 වෙනි පරිච්ඡේදයට යනකොට උත්පත්ති 11 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා එක්තරා කතාන්දරයක්. උත්පත්ති 11 වෙනි පරිච්ඡේදයේ තිබෙන කතාන්දරය තමයි බාබෙල් කොත සම්බන්ධව සිදුවීම. මොකද්ද බාබෙල් කොතේ කතන්දරය? බාබෙල් කොතේ කතන්දරය තමයි අපිට නාමයක් සාදාගමු කියන කතන්දරේ. අද ගොඩාක් අය මේ බාබෙල් සේවයේ යෙදෙනවා. අපි දකිනවා අපිට නාමයක් සාදාගමුව. අපිට නාමයක් සාදාගමුව. මිනිස්සු හරි කැමති ඒ අයට නාමයක් හදාගන්නට. දැන් බලන්න බාබෙල් කොතේ කතන්දරය. හතරවෙනි පදයේ ඔබගේ අවධානය දෙන්න කැමතියි. හතරවෙනි පදය. ඔහු එන්න මුළු පොළොව තලෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදා ගමු යයි කීවෝය. අපට නාමයක් සාදා ගමු. 11 වෙනි පරිච්ඡේදය කියන්නේ මිනිස්සුෝ කියනවා අපි අපිට නාමයක් හදාගමු කියලා. අන්න ඒ වෙලාවේදී තමයි දෙවියන් වහන්සේගේ අරමුණ එක නොවේ උන්වහන්සේ වියවුල් වෙන්නට සලස්වලා. උන්වහන්සේ 12 වෙනි පරිච්ඡේදයට පැමිණෙන්නේ. උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේදී දෙවියන් වහන්සේ මිනිස්සු 11 දී අපට නාමයක් සාදාගමු කියලා ඔවුන්ගේ කැමැත්තේ ක්‍රමයට ජීවත් වෙන්නට හදන අවස්ථාවේදී දෙවියන් වහන්සේ උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ මිනිස්සෙකු කැඳවනවා දෙවියන් වහන්සේගේ නාමය දරන්නට. හලෙලූයා. දෙවියන් වහන්සේ මිනිස්සෙකු කැඳවනවා දෙවියන් වහන්සේගේ නාමය දරන්නට. ආමෙන්. මේ උදෑසන දෙවියන් වහන්සේ
ඔබව කැඳවලා තිබෙනවා. මාව කැඳවලා තිබෙනවා. යොෂුවා කියනවා දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ නාමය දරන්ට. අපේ ජීවිතයේ පෙර කාලයේදී අපි වෙන වෙන දේවල් වල ජීවත් වෙනකොට හරියට ආබ්‍රහම් වගේ ආබ්‍රහම් ඌර් කියන්නා වූ කල්දිවරුන්ගේ නුවර දෙවිවරු රාශියක් අදහමින් ජීවත් වෙනකොට ඊශ්‍රායල් ජනප්‍රවාදයක කියනවා මෙන්න මේ ආකාරයෙන් ආබ්‍රහම්ගේ තාත්තට තේරට පිළිම කඩයක් තිබුණා කියලා. ඔහු පිළිම ව්‍යාපාරිකයෙක් කියලා. ඔහු පිළිම ව්‍යාපාරය කරමින් සිටියේ. දේවතා පිළිම විකුණමින් සිටියා හෝ. දිනක් ආබ්‍රහම්ට මේ කඩේ බාර දුන්නා. ආබ්‍රහම්ට මේ කඩේ බාර දීලා ඔහු පිටතට ගිහිලා තිබුණා තේරා. ඒ වෙලාවදී තමයි දෙවියන් වහන්සේ ඔහුට කතා කළයි කියලා මේ නිකන් කතාන්දරේ කියනවා. ඊශ්‍රායලයේ ජනප්‍රවාදයක් කතාන්දරයක කියනවා. මේ වෙලාවදී තමයි දෙවියන් වහන්සේ කතා කළේ මම එකම වූ සැබෑ වූ දෙවියන් වහන්සේ කියලා ආබ්‍රහම්ට ප්‍රකාශ වුණයි කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී ගත්තලු ආබ්‍රහම් හොඳ පොල්ලක් අරගෙන අර පිළිම ඔක්කොම කුඩු කරාලු. පිළිම ඔක්කොම කුඩු කරලා එක පිළිමයක් අරගෙන ඉස්සරහෙන් තිබ්බලු. දැන් සැන්දෑ වෙලා තාත්තා එනවා තේරා. තාත්තා එනකොට පිළිම ව්‍යාපාරයේ සුන් ආබ්‍රහම් වැඩේ කරලා ඒකට ඔක්කොම කුඩු කරලා දාලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඇහුවා. තාත්තේ මේ එක්කෙනා ඉන්නව නේද? එක පිළිමයක් ඉස්සරහින් තියලා තිබ්බලු. මෙයා ඉන්නව නේද? මෙයා ප්‍රකාශ වෙලා කිව්වා මම වනාහි එකම වූ සැබෑ වූ දෙවියන් වහන්සේ කියලා. හලෙලූයා. ඒක ආබ්‍රහම් බහුදේවවාදයෙන් ඒක දේවවාදයට පැමිණීම ගැන කතා කරන ඊශ්‍රායලයේ ජනප්‍රවාදයක්. අපේ සිටියා වූ පැරණි ක්‍රමවලින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නාමය දරන සෙනගක් හැටියට ඔබව තෝරගෙන තිබෙනවා. හලෙලූයා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද මේ ස්ථානයේ ඔබ සිටින්නේ දෙවියන් වහන්සේගේ නාමය දරන සෙනගක් හැටියට. හලෙලූයා. ඒ නිසා දෙවියන් වහන්සේ තුල ඔබටයි මටයි වගකීමක් තිබෙනවා. උන්වහන්සේ ඔබගෙනුයි මගෙනුයි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේගේ නාමය මහිමයට පත්වෙන ආකාරයෙන්. උන්වහන්සේගේ නාමය ගෞරවයට පත්වෙන ආකාරයෙන්. අපිට අර කොරින්ති පොතේ කියන වගේ පළවෙනි කොරින්ති පොතේට අපි පෙරලා ගනිමු 10:31 පළවෙනි කොරින්ති 10:31 කියනවා එයින් නුඹලා කතත් බොතත් මොනියමක් කරතත් සියල්ල දෙවියන්ගේ ගෞරවය පිණිස කරන්න. එනිසා අපේ ජීවිතයේ හැම අවස්ථාවකම දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙනවා දෙවියන් වහන්සේගේ නාමයේ මහිමය ගෞරවය වෙනුවෙන් ක්‍රියා කරන්නට. හලෙලූයා. ඒක තමයි ප්‍රේමවන්තිනි දෙවියන් වහන්සේගේ නාමයේ දරන සෙනගක් කියලා කියන්නේ. උන්වහන්සේගේ නාමය නියෝජනය කරන්නට උන්වහන්සේගේ නාමය මේ පොළවේ මහිමයට ගෞරවයට පත් කරන්නට. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය අපි මේ දීර්ඝ පරිච්ඡේදයක් නිසා අපි කොටසින් කොටස කියවන්නේ. ඔබට පුළුවන් මේ මුළු පරිච්ඡේදයම නිවසට ගිහිල්ලා කියවන්න පද 33ක් තිබෙනවා. අපි 12 වෙනි පදයට එනකොට දෙවියන් වහන්සේගේ වචනය අපි බලනවා මේ මම කලින් කිව්වා වගේ රජවරුන් 31ක් පරාජය කළා මේ යෝෂුවා. ඔව් රජවරුන් ඔය යුද්ධයේ මිනිස්සෙක් රජවරුන් 31ක් පරාජය කළා. අපි දකිනවා නමුත් මේ හැම යුද්ධයක් ගැනම ඉතාමත්ම වැදගත් වූ විශේෂිත කාරණාවක් තිබෙනවා. ප්‍රේමවන්තයනි අපේ ජීවිතයට පැමිණෙන්නා වූ සෑම යුද්ධයක් ගැනම ඉතාමත්ම විශේෂිත වූ වැදගත් වූ කාරණාවක් තිබෙනවා. අපි කිතුණුවන් හැටියට අපි දෙවියන් වහන්සේගේ මිනිස්යන් හැටියට අපේ යුද්ධ අපේ අභියෝග අපේ සටන් ගැන අපි හොඳට දැනගෙන ඉන්නට ඕනේ. කිතුණුවන් මේ රහස දැනගෙන සිටින්නට ඕනේ. මොකක්ද ඒ රහස? 2 සාමුවෙල් 20 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියන ආකාරයටත් 1 සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදයේ 47 වෙනි පදයේ කියන ආකාරයටත් උන්වහන්සේගේ වචනය කියනවා යුද්ධය ස්වාමීන් වහන්සේගේය. හලෙලූයා. මම කැමති ඒ පද දෙකෙන් එකක් කියවන්නට. 2 සාමුවෙල් 20:15 1 සාමුවෙල් 16
47 යෝෂාපාට් යුද්ධයට යන අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ ද්‍රව්‍ය දාවිද් ගොලියත්ව පරාජයට කරන්න යන අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ ද්‍රව්‍ය එක සාමුවෙල් කොටසින් මම කියවන්නම් 16:47 ස්වාමින් වහන්සේ කඩුවෙන් හා හෙල්ලෙන් නොගලවන බව මුළු සමූහයා දැනගන ස්වාමින් වහන්සේ කඩුවෙන් හා හෙල්ලෙන් නොගලවන බව මේ මුළු සමූහයා දැනගන්නව ඇත මක් නිසාද යුද්ධය ස්වාමින් වහන්සේය උන්වහන්සේ නුඹලා අපාතට පාවා දෙනසේක හලෙලූයා හලෙලූයා මේ යොෂුවා යුද්ධ කරාට ප්‍රේමවන්තයනි අපි දකිනවා මෝසස්ගේ කාලේ යුද්ධයන් පැවතුනාට මේ හැම යුද්ධයකම ඉතාමත්ම වටිනා රහසක් වැදගත් රහසක් තිබුණා අපේ ජීවිතේ ඉතාමත්ම වැදගත් වටිනා රහසක් තිබෙනවා අපේ යුද්ධයන් සම්බන්ධව ඇයි යුද්ධය දෙවියන් වහන්සේගේ හලෙලූයා අපි දැනගන්නට ඕනේ අපිට ජය පැමිණෙන්නේ කඩුවෙන් නොවේයි අපට ජය පැමිණෙන්නේ හෙල්ලෙන් නොවේයි අපට ජය පැමිණෙන්නේ අපගේ තාක්ෂණික උපක්‍රම වලින් නොවේයි අපට ජය පැමිණෙන්නේ අපගේ ප්‍රඥාවෙන් නොවේයි අපට ජය පැමිණෙන්නේ අපගේ අත්දැකීම් වලින් නොවේයි 12 වෙනි පදයේ කියනවා ඊටාත්ම වැදගත් දෙයක් මම ඔබට කියන්නම් 12 වෙනි පදයේ බලන්න 8:12 බලමු අපි 8 වෙනි පදයේ බලමු තවද යෝර්දාන් නෙතර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට නුඹලා ගෙනාවෙමි ඔවුන් නුඹලාට විරුද්ධව යුද්ධ කළෝය මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි නුඹලා ඔවුන්ගේ දේශයේ හිමි කරගෙන මම නුඹලා හිමි කරගත්තෝය මම නුඹලා ඉදිරියෙන් ඔවුන් විනාශ කළෙමි ප්‍රේමවන්තයනි මේ යුද්ධවලදී අපි දකිනවා ඊටාත්ම වැදගත් වචනයක් භාවිතා කරනවා උන්වහන්සේ කියනවා මම ඔවුන්ව නුඹලා අතට පාවා දුන්නා හලෙලූයා ඔවුන් සටන් කළ බව ඇත්ත මම ඔවුන්ව නුඹලා අතට පාවා දුන්නා ජය දෙන්නේ දෙවියන් වහන්සේ හලෙලූයා මගේ ප්‍රේමවන්තනි මා කියන්න කැමති 12 වෙනි පදයක් මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි උන් අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් එළවුවෝය ඒක උනේ නුඹේ කඩුවෙන්වත් නුඹේ දුන්නෙන්වත් නොවේ මගේ ප්‍රේමවන්ත සහෝදරයා මගේ ප්‍රේමවන්ත සහෝදරිය එතන කියනවා අමෝරිවරුන්ගේ රජවරුන් නුඹලාට විරුද්ධව එනකොට මම නුඹලාට ඉදිරියෙන් දෙබරුන්ව යවුවා දෙබරු දැකලා තියෙනව නේද දෙබරු දැකලා තියෙනව නේද දෙබරුන්ව යවුවා එක සැරයක් අපේ තරුණ කණ්ඩායමක් ගිහිල්ලා ඒ බඹර ප්‍රහාරයකට ලක් වුණා දෙබරු නෙමෙයි සීගිරියේදී ඉතින් ආවොත් එහෙම දුවන්න තමයි වෙන්නේ දෙබරුන් යවුවා ඔවුන්ව එළවලා දැම්මා මගේ ප්‍රේමවන්ත සහෝදරයා මගේ ප්‍රේමවන්ත සහෝදරිය අපි දෙවියන් වහන්සේට සේවය කරන්න මිනිස්යන් හැටියට දෙවියන් වහන්සේගේ වචනේ යෝෂුවා ඉල්ලීමක් කියනවා මම නුඹලාව කැඳව ගත්තා නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාව කැඳව ගත්තා දෙවියන් වහන්සේගේ නාමයේ දරන සෙනගක් වෙන්න එනිසා දෙවියන් වහන්සේට මහිමය පැමිණෙන ආකාරයෙන් ඔබ ඔබේ දිව්‍ය ජීවිතය ගත කරන්නට ඕනේ දෙවියන් වහන්සේ ඔබව තෝරගත්තා කැඳව ගත්තා යුද්ධයන් කරන්නට හැබැයි ඒ යුද්ධයන් වල ජය දෙන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේ තමයි නුඹලාට පාවා දෙන්නේ නුඹලාට ඉදිරියෙන් යන්නේ උන්වහන්සේ තමයි නුඹලාට පසුපසින් යන්නේ ජය පැමිණෙන දෙවියන් වහන්සේගෙන් යුද්ධය දෙවියන් වහන්සේගේ හලෙලූයා මේ උදෑසන ඔබේ යුද්ධයන් දෙවියන් වහන්සේට බාර කරන්න ඔබම යුද්ධ කරමින් ඉන්නවද ඔබේ කඩුවෙන් ඔබේ හෙල්ලෙන් ඔබේ දක්ෂකමින් ඔබම යුද්ධ කරමින් ඉන්නවද ඔබම ඒ වයින් ජය ගන්නට වෙරදරනවද උත්සාහ කරනවද නමුත් ඔබ කියන්න ස්වාමිනී මේ උදෑසන මගේ යුද්ධය මම ඔබේ පාමුල තියන්නට යනවා හලෙලූයා මේ උදෑසන මම පොර බදමින් ඉන්න දේවල්
මේ උදෑසන මම සටන් කරමින් ඉන්න දේවල්, මේ උදෑසන මට ජය ගන්නට බැරි රජවරුන් මම ඔබ ගාවට ගේන්නට යනවා. ඔවුන් මට පාවා දෙන්නේ මගේ දෙවියන් වහන්සේ. හලෙලූයා! ඔවුන් ඔබට පාවා දෙන්නේ ඔබේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබට ජය දෙන දෙවියන් වහන්සේ. ඔබට සටන් කරන්නට බැරි රජවරුන්, ඒ ආනාකවරුන්ගේ රජවරුන්, ඒ අමෝරිවරුන්ගේ රජවරුන්, මගේ ප්‍රේමවන්ත සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, මේ උදෑසන ඔබට ජය දෙන්න ඔබේ දෙවියන් වහන්සේ. හලෙලූයා! ඔබ පොරබදින ඕනෑම යුද්ධයක් දෙවියන් වහන්සේට කියන්නේ මේක ඔබ වහන්සේ බාරගන්න. ආමෙන්. යුද්ධය ස්වාමින් වහන්සේට බාර දෙන්න ජය පැමිණෙන්න යනවා උන්වහන්සේගෙන්. ආමෙන්. අපි පළවෙනි කාරණාව කිව්වා, උන්වහන්සේ ඔබව කැඳවා තිබෙනවා උන්වහන්සේගේ නාමය ධර්මයෙන් මහිමයටපත් කරන්න දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ ඔබව කැඳවා තිබෙනවා දෙවියන් වහන්සේ තුලින් ජය ගන්නෙක් වෙන්නට. හලෙලූයා! තුන්වෙනුව අපි දකිනවා තවත් දෙයක්, මේ ඊශ්‍රායල් ජනතාවට මේ ශ්‍රේෂ්ඨ නායකයා මතක් කර දෙන මේ අවසාන කතාවේදී. ඔහුගේ අවසාන කතාවේදී ඔහු මතක් කර දෙනවා 9 සහ 10 පදවල තවත් දෙයක්. මා කියන්නට කැමති 9 සහ 10 පද. එකල ශිපෝර්ගේ පුත්‍ර වූ මොආබී රජ වූ බාලාක් නැගිට ඊශ්‍රායලට විරුද්ධව යුද්ධ කර නුඹලාට ශාප කරන පිණිස බෙයෝර්ගේ පුත්‍ර වූ බාලාම්ට අඬගසා ඇරියේය. එහෙත් මා බාලාම්ට ඇහුම්කන් දෙන්න නොකමැති වූ හේයින් ඔහු නුඹලාට ආශිර්වාදම කළේය. මෙසේ මම ඔහුගේ අතින් නුඹලා ගැලවීමි. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, මේ කතාන්තරය අපිට හම්බෙන්නේ ගණන් කතාව 22, 23, 24 කියනා වූ පරිච්ඡේදයන් වල. ඊශ්‍රායල් ජනතාව මේ කානාන් දේශයට යන ගමනේදී ඔවුන් පැමිණිය එක්තරා අවස්ථාවකදී මොආබ් වරුන්ගේ දේශයට. මොආබී රජ, ඔහුගේ නම බාලාක්. ඔබ මේ කතාන්දරය අහලා තිබෙනවා. බාලාක් කියන රජතුමා ඊශ්‍රායල් ජනතාව දැක්කට පස්සේ සහ ඔවුන් මේ ගමනේදී ලැබුවා වූ යුද්ධ ජයග්‍රහණයන්, රතු මුහුද දෙකට කරගෙන ආවා වූ ආකාරයන්, අනිකුත් රජවරුන්ව පරාජය කළා වූ ආකාරයන් පිළිබඳව මොආබී රජතුමා අහලා තිබුණා. එනිසා ඌ එක කාරණාවක් ඊටම හොඳින් අවබෝධ කරගෙන තිබුණා. ඔහු අවබෝධ කරගෙන තිබුණා වූ කාරණාව තමයි, මගේ සේනාවට බෑ මේ ඊශ්‍රායල් වරුන්ව පරාජය කරන්නට. මට බෑ ඔවුන්ව යටත් කරගන්නට. මට බෑ ඔවුන් විරුද්ධව සටන් කරන්නට. එනිසා මම වෙනත් වූ වෙනම උපක්‍රමයක්, ක්‍රමවේදයක් අනුගමනය කරන්නට ඕනි කියලා. ඔහු දන්නා වූ අනාගත වතුරුවරයෙකු සිටියා. ඒ දේශයේ අපි දකිනවා මොආබ් අතුරුමා කතා කළා, ඔහුව අරගෙන ආවා බාලාම්, බෙයෝර්ගේ පුත්‍ර වූ බාලාම් කියන අනාගත වතුරුවරයා. ඔහු මේ අනාගත වතුරුවරයාව ගෙන්නුවා ඊශ්‍රායල් ජනතාවට ශාප කරන්නට කියලා. ඊශ්‍රායල් ජනතාවට ශාප කරන්නට කියලා. ඇයි? ඔහු දැනගෙන හිටියා යුද්ධ කරලා ජය ගන්නට බෑ. එනිසා ශාප කරලා, ශාපයක් ඔවුන් මතට පමුණුවලා ඔවුන් විනාශ කරන්නට ඔහු උත්සාහ කළා. නමුත් දෙවියන් වහන්සේ අනාගත වතුරුවරයා වන බාලාම්ට ඉතාම තදින් කතා කරලා කිව්වා, මේ ජනතාව මගේ ජනතාවයි. මේ ජනතාව ආශිර්වාදය ලබන්නට මම නියම කළා වූ ජනතාවයි. මේ ජනතාව මාගේ නාමය දරන ජනතාවයි. එනිසා නුඹට කිසිම හේතුවක් නිසා උන්ට ශාප කරන්නට බැහැ. මගේ අවසරය නුඹට ලැබෙන්නේ නැහැ. කිසිම හේතුවකින් මා කියන වචන ඇරෙන්නට නුඹට වෙන කිසිදු වචනයක් ඔවුන් ඉදිරියේ කතා කරන්නට බැහැ කියලා. අවස්ථා 3කදී ශාප කරන්නට පැමිණියා වූ මේ අනාගත වතුරුවරයා ලව්වා දෙවියන් වහන්සේ කඳු මුදුන් වලට ගෙනල්ලා ඔහු ලව්වා ආශිර්වාද කෙරෙව්වා. අවස්ථා 3කදී නැවත වතාවක් ඊශ්‍රායල් ජනතාවට යොෂුවාගේ අවසාන කතාවේදී මේක මතක් කරලා දෙනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, සහෝදරිය, ඔබ දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පත් කරන්නට තෝරාගත්තා වූ සෙනගක්.
ඔබ දෙවියන් වහන්සේ තුලින් ජය ගන්නට තෝරාගත්තා වූ සෙනගක්. ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලද්දන් ලෙස තෝරාගත්තා වූ සෙනගක්. හලෙලූයා. ස්වාමීන් වහන්සේට හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න. ආමේන්. ප්‍රේමවන්තයනි, උන්වහන්සේගේ වචනය කියනවා ගලාති පොතේ ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වේ. ඒ විවස්ථාවේ ශාපයෙන් අපව ගලව ගත්තයි කියලා. අපේ ජීවිතවල තිබුණා වූ හැම ශාපයන්, හැම පාපයන් උන්වහන්සේ අවෝෂි කළා. ඔබ මේ ස්ථානයේ සිටින්නේ ආශිර්වාදලත් ජනතාවක් හැටියටයි. ඔබ මේ ස්ථානයේ සිටින්නේ ආශිර්වාදලත් පවුල් හැටියටයි. ඔබ මේ ස්ථානයේ සිටින්නේ ආශිර්වාදලත් පරම්පරාවල් හැටියටයි. හලෙලූයා. නැවත දෙවියන් වහන්සේට අත්පොළ සන්නාදයක් දෙන්න. හලෙලූයා. අපි දකිනවා සමහර පවුල්වල සමහර දේවල් තිබෙනවා. අපගේ හිටපු සභාපතිතුමා එතුමා කියනවා පාස්ටර් මයිකල් දිසානායක ඔහුගේ පවුලට එක්තරා ශාපයක් තිබුණායි කියලා ඔහුගේ පවුලේ පිරිමි අයට. ඔවුන් මට මතක හැටියට වසර 45ද කොහෙද? වසර 45 ඉක්මවන්නේ නැහැ කිසිම පිරිමි කෙනෙක්. වසර 45ට කලින් ඔවුන්ගේ පවුලේ සියලු පිරිමි අය මිය යනවා. සමහර පවුල්වලට සමහර ශාපයන් තිබෙනවා. ඒ පවුල්වල සමහර අය කියලා කියන්නේ බොහෝ පිරිමි මග මැරෙනවා අනතුරු වලින්. මග මැරෙනවා අනතුරු වලින්. මෙවැනි ශාපයන් මිනිස්යන් අතර අපි දකිනවා. ඔහු කිව්ව දවසක් දෙවියන් වහන්සේව ඔහු හඳුනාගත්තට පස්සේ ඔහු දෙවියන් වහන්සේට කතා කළා මේ ගැන කියලා. ඔහු කිව්වා ඔහුගේ පස්සේ එතුමා අදත් ජීවත් වෙනවා. ඔහුගෙන් පස්සේ ශාපය පරම්පරාවෙන් නැතුව ගලා ගියා. හලෙලූයා. හලෙලූයා. ප්‍රේමවන්තනි, ඔබව කැඳවා තිබෙනවා ආශිර්වාදලත් මිනිස්සු වෙන්න. ඔබව කැඳවලා තිබෙනවා දෙවියන් වහන්සේගේ මිනිස්යන් හැටියට පරම්පරාවල් වලට ආශිර්වාදය දායක කරන මිනිස්යන් වෙන්න. ආමෙන්. එනිසා මෙතන කියනවා උන්වහන්සේගේ නාමය දරන්නට, නාමය මහිමයට පත් කරන්නයි කැඳවලා තිබෙන්නේ. උන්වහන්සේ තුල අතිශයින් ජය ගන්නයි කැඳවලා තිබෙන්නේ. උන්වහන්සේ තුල ආශිර්වාද ලද්දන් වෙන්නයි කැඳවලා තිබෙන්නේ. ඒ වගේම යොෂුවා පොතේ 15 වෙනි පදේ අපි බලනකොට යොෂුවා ඊටාත්ම විශේෂිත දෙයක් කියනවා. ඊශ්‍රායල් ජනතාව ගිවිසුමකට ගෙනෙනවා. ඔහු කියනවා 15 වෙනි පදේ මා ඔබට කියන්නට කැමතියි. ස්වාමින් වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනේ නම් ගඟ එගොඩව සිටිය නුඹලාගේ පියවරුන් සේවය කළ දෙවිවරුන් හෝ නුඹලා වාසය කරන දේශයේ සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවය කරන්නට කැමති කාටද කියා අදම තෝරා ගන්න. එහෙත් අපි නම් මමද මාගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරමුයි කීවෝය. හලෙලූයා. යොෂුවා කියනවා නුඹලා දෙවියන් වහන්සේට සේවය කරන්නට ඕනි ජනතාවක්. හලෙලූයා. මමත් මගේ පවුලත් දෙවියන් වහන්සේට සේවය කරනවා. නුඹලාගේ දෙවියන් වහන්සේ, මේ දෙවියන් වහන්සේ දැන් නුඹලාගේ දෙවියන් වහන්සේ වෙලා තිබෙනවා. මේ ඊශ්‍රායල් ජනතාව කියනවා මක් නිසාද? සෙනග කතා කොට 16 වෙනි පදේ සෙනග උත්තර දෙමින් අන් දෙවිවරුන්ට සේවය කරන පිණිස ස්වාමින් වහන්සේ අත්හැරීම අපෙන් දුර වේවා. මක් නිසාද? අප සහ අපගේ පියවරුන් මිසර දේශයෙන් වහල්කමින් ගෙදරින් පිටතට ගෙනාවිත් අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළේත් අප ගිය මුළු මාර්ගයේදී අප පසු කර ආවා වූ සිළු සෙනග අතරේදී අපට ආරක්ෂා කළේත් අපේ දෙවි වූ ස්වාමින් වහන්සේය. ස්වාමින් වහන්සේය. උන්වහන්සේමය. හලෙලූයා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවව තෝරගත්තේ දෙවියන් වහන්සේට සේවය කරන්නා වූ ජනතාවක් වෙන්න. ආමෙන්. එනිසා යොෂුවා මතක් කරලා දෙනවා නුඹලා අන්‍ය දෙවිවරුන් වන්දනාමාන කරමින් ඉන්නකොට, අන්‍ය දෙවිවරුන් නමස්කාර කරමින් සිටිද්දී නුඹලාව දෙවියන් වහන්සේ කැඳව ගත්තා. ඔහු අවසාන වශයෙන් ඔහුගේ ජීවිතේ ඔහුගේ අවසාන කතාවේදී ඔහු කියනවා මමත් මගේ දෙවියන් පවුලත් අවසාන දක්වා දෙවියන් වහන්සේට සේවය කරනවා. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපේ දෙවියන් වහන්සේට දේව බයෙන් යුක්තව අවංක කමින් සැබෑ කමින් මෙහෙ කරන්නට, සේවය කරන්නට උන්වහන්සේ අපිව කැඳවලා තිබෙනවා.
ඇයි අපි දෙවියන් වහන්සේට සේවය කරන්නට යන්නේ අවංකකමින් සැබෑකමින්? අපේ දෙවියන් වහන්සේ අපිව දෙවියන් වහන්සේගේ නාමය දරන සෙනගක් හැටියට තෝරගත්තා. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. සෙනග කියනවා උන්වහන්සේ දැන් අපේ දෙවියන් වහන්සේ. හලෙලූයා. මා සමග කියන්න සභාව, උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. මා සමග සභාව කියන්න, උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මාව කැඳවාගෙන තිබෙනවා. ආමෙන්. උන්වහන්සේ ඔබව කැඳවාගෙන තිබෙනවා. උන්වහන්සේගේ නාමය දරන්න. උන්වහන්සේ ඔබව කැඳවාගෙන තිබෙනවා. ජයග්‍රාහී මිනිසෙක් හැටියට උන්වහන්සේ තුලින් ජය ගන්නට. උන්වහන්සේ ඔබව කැඳවා තිබෙනවා. ආශිර්වාද ලද්දෙක් වෙන්න, ආශිර්වාදය ගෙන යන්නා වූ මිනිසෙක් වෙන්න. දෙවියන්සේ ආබ්‍රහාම්ට කිව්වා මම නුඹට ආශිර්වාද කරනවා. නුඹද ආශිර්වාදයක් වෙයන්න. ආමෙන්. නුඹද ආශිර්වාදයක් වෙයන්න. ප්‍රේමවන්තනි, දෙවියන් වහන්සේ බව තෝරගත්ත ඔබට ආශිර්වාද කරන්නට. ඔබට පමණක් නොවේ. ඔබ ඒ තුලින් අන් අයට ආශිර්වාදයක් වෙන්නට යනවා. ඔබේ පවුලට ඔබ ආශිර්වාදයක්. ඔබේ පරම්පරාවට ඔබ ආශිර්වාදයක්. ඔබේ මාවතට, ඔබේ ගම්මානයට ඔබ ආශිර්වාදයක්. ඔබේ රටට ඔබ ආශිර්වාදයක්. හලෙලූයා. ස්වාමින් වහන්සේට හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න. ආමෙන්. මා කිව්වා උන්වහන්සේ ඔබව කැඳවගත්තා. ආශිර්වාද ලබන්න උන්වහන්සේ ඔබව කැඳවගත්ත සේවය කරන්නට. අවංකකමින් සැබෑකමින්. එනිසා පවුලක් හැටියට අපේ යාඥාවන් වල පවතින්නට යනවා අපි. අපි උන්වහන්සේගේ වචනේ පවතින්නට යනවා. අපි උන්වහන්සේට නමස්කාර කරන්නට යනවා. උන්වහන්සේගේ සුභාරංචි සේවයේ යෙදෙන්නට යනවා. උන්වහන්සේගේ මැදහත් කාර්කම් සේවයේ යෙදෙන්නට යනවා. ඔබට පවරා තිබෙනා වූ සේවාවන් වල ස්වාමින් වහන්සේ ඔබට දී තිබෙනා වූ ටැලන්තයන් අනුව හලෙලූයා. ඔබ හැම කෙනෙක්ම මේ අවසාන කාලේ ප්‍රේමවන්තයනි උන්වහන්සේට සේවය කරන්න තවත් කල් අරින්න කාලයක් නෑ දැන්. හලෙලූයා. මම තව අවුරුදු 2කින් සේවය කරන්නම්. මම මේ දේවල් කළා කරන්නම්. උන්වහන්සේට සේවය කරන්න තවත් කාලයක් නෑ. අපි අවසාන කාලයට තවත් ලං වෙමින් සිටිනවා. අවසාන කාලේ අන්තිම මොනවද කියන්නේ අන්තිමය අර ෆිනිෂින් එකට යන්න ආව බැන්ච් එකේ අපි ඉන්නේ දැන්. මේ ෆිනිෂ් කරන බන්ච් එකේ අපි ඉන්නේ. අපි තමයි ෆිනිෂ් කරන්නට යන්නේ. හලෙලූයා. එනිසා ප්‍රේමවන්තයනි උන්වහන්සේට මෙහෙ කරන්නට අපව කැඳවලා තිබෙනවා. අපි නැගිටිමු දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ. අපි නැගිටලා මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයාගේ දෙවියන් වහන්සේගේ සේවකයා අවසාන පරිච්ඡේදයේ ඔහු හඳුන්වනවා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා කියලා ඔහු. ඔහුගේ ඉල්ලීම, ඔහු ඊශ්‍රායල් ජනතාවගෙන් ඉල්ලුවා වූ ඉල්ලීම දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලනවා මේ උදෑසන. උන්වහන්සේ අපෙන් ඉල්ලනවා. උන්වහන්සේ අපිට කියනවා මම නුඹේ පවුල කැඳවා ගත්තා. දේව බයින් අවංක කමිනුත් සැබෑ කමිනුත් උන්වහන්සේට මෙහෙ කරන්නට. උන්වහන්සේ මේ උදෑසන ඔබට කතා කරනවා. මාගේ දරුවා මම ඔබව මාගේ නාමය දරන මිනිසෙකු හැටියට, මාව හඳුනන කෙනෙකු හැටියට, මේ පොළවේ මාව නියෝජනය කරන මිනිසෙකු හැටියට තබලා තිබෙනවා. නුඹේ සියලුම යුද්ධයන් මට බාර දෙන්න මේ උදෑසන. නුඹේ සියලුම පොරබැදීම් මේ උදෑසන මට බාර දෙන්න. නුඹ සටන් කරගෙන ඉන්නා වූ සෑම යුද්ධයන් වල මම සටන් කරන්නට යනවා නුඹ වෙනුවෙන්. මම නුඹට ජාතීන් පාවා දෙන්නා වූ, ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ. ස්වාමින් වහන්සේ මේ උදෑසන ඔබට කියනවා ප්‍රේමවන්තයනි මම නුඹව ආශිර්වාදයට කැඳවා තිබෙනවා. නුඹව පමණක් නොවේයි අන් අයට ආශිර්වාදයක් වෙන්නට, නුඹේ පවුලට ආශිර්වාදයක් වීමට, නුඹේ පරම්පරාවට ආශිර්වාදයක් වීමට මා නුඹව කැඳවා තිබෙනවා. මට සේවය කරන්නට දේව බයිනුත් අවංක කමිනුත් සැබෑ කමිනුත් මට සේවය කරන්නට ස්වාමින් වහන්සේ සභාවට මේ උදෑසන අපිට කතා කරනවා. දේව බයිනුත් අවංක කමිනුත්
සැබෑ කමිනුත් සේවය කරන්නට මම නුඹේ දෙවියන් වහන්සේය. අපේ දෑත් ඔසවල අපි එක සංගීතයක් ගායනා කරමු. අපි නමස්කාර කරමින් සිටින අවස්ථාවේදී හාලෙලූයා. මහිමය වේවා. මහිමය වේවා ස්වාමී. මහිමය වේවා ස්වාමිනේ. ගෞරව වේවා. අපි සිටගෙන සිටින අතරතුර අපි දේවමයේ ඉදිරි කොටසට යන්නට යනවා. ඔබේ හදවත විමසා ගන්න. ඔබේ සිත සෝදිසි කර ගන්න. ශුද්ධ වූ රාත්‍රී භෝජනයට පංගුකාරකම ලබන්නට යන මොහොතේ අපි පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට බයිබල් කොටස කියවන්නට යනවා. අපි අපගේ අවධානය අපගේ මේ බයිබල් පරිච්ඡේද වෙතට අපි යොමු කරමු. මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබෙමි. එනම් ස්වාමියෝ යේසුස් වහන්සේ පාවා දුන් ලැබ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සීක්‍රියෙන් පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානදී මේ කුසලාන මාගේ ලේන් පිටුන අලුත් ගියසුමය. යම් පමණවර නුඹලා මෙයින් බොන්නෝද එපනවර මා සීක්‍රියෙන් පිණිස මේක කරන්නයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නහොද කුසලානෙන් බොන්නහොද එපනවරක් ස්වාමීන් වහන්සේ නතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන එහින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමීන් වහන්සේගේ කුසලාණයෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. උපස්ථාන කරන්නා වූ අය ඉස්සරහට එන අතරතුර අපි යාඥා කරන්නට යනවා. ඒ පූප ගැනත් ඒ වගේම කුසලාන ගැනත් මම ලැස්න පාස රෝහිතට ඉදිරියට ඇවිල්ලා කුසලාන ගැන යාඥා කරන්නට කියලා සහෝදර රෝහන් මානමුදලිට ඇවිල්ලා ඒ පුප ගැන යාඥා කරන්නට කියලා අපි සූදානම් වෙමු අපේ ජීවිත නැවත සෝදිසි කරමින් ශුද්ධව මේට පංකාරකම ලබන්නට. ප්‍රේමවන්ත දෙවි පියාණන් වහන්සේ ස්වාමිනී මේ අලංකාර උදෑසන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී ඔබගේ ඒ පුත්‍රයාගේ ඒ අනර්ග ලය සිහිපත් කරන්නට යන මොහොතේ අපි හැම කෙනෙකුටම ස්වාමිනී අද උදෑසන ඔබ වහන්සේගේ කරුණාව ලබා දුන මැනව එයට සුදුසන් වෙන පිණිස දෙවි පියාණන් වහන්සේ යාඥා කරනවා ස්වාමිනී ඔබගේ පාමුල සිටමින් මදහත්කාරකම් කරනවා ස්වාමිනී මේ මොහොත වෙද්දී යම් කෙනෙක් ස්වාමිනී යම් කාරණයක් ගැන පොරබදිමින් සිටිනවද ස්වාමිනී අපි යාඥා කරනවා ඒ පොරබදින්නා වූ සියලු කාරණාවන් වලින් ජය අරගෙන ස්වාමිනී අද උදෑසන සැබෑ සුදුසන් හැටියට එම ස්වාමිනී රුධිරයට පංගුකාරයන් වෙන්ට ඔබ වහන්සේගේ කරුණාව තුන මැනව අනුග්‍රහය තුන මැනව සියලු ගෞරවය මහිමය ප්‍රශංසා ඔබටයි ජේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි අපි ගෞරවයෙන් යුතුව උන්වහන්සේගේ
සහභාගීකමට සම්බන්ධ වෙමු. උන්වහන්සේගේ වචනය කියනවා වගේම නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ අය උන්වහන්සේගේ ලේ ගැනත් උන්වහන්සේගේ ශරීරය ගැනත් වරදකාරයන්ව සිටිනවා. නමුත් මේ උදෑසන අපි දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින්නේ උන්වහන්සේගේ කරුණාව නිසායි. අපි අමතක නොකළ යුතු උන්වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ, උන්වහන්සේ සියලු දේ එක හා සමානව සලකන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනය කියන ආකාරයටම පාපේ කුලිය නම් මරණයයි. නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාව දීම තුලින් උන්වහන්සේ අපිට කොපමණ ප්‍රේම කරාද? අපි මේ මොහොතේදී ඒක සිහිපත් කරමින් අපි වරදට දඬුවම ලබන්න ඕන තැන මේ උදෑසන අපිට උන්වහන්සේගේ සිංහාසනය වෙතට කිසි බයක් නැතුව ළඟා වෙන්න පුළුවන්කම දීලා තිබෙන්නේ ඒ උන්වහන්සේගේ පූජාව නිසායි. අපි ඉන්න ඕන තැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටියා. උන්වහන්සේගේ ශරීරයේ කෑලි කෑලි වලට කැඩිලා උන්වහන්සේ අප වෙනුවෙන් මහතු දෙයක් කරන නිසා අපිව දඬුවමෙන් මිදුවා. අපි මේ උදෑසන ඒ ස්තුතිපූර්වක හදවතෙන් යුතුව මේ මොහොතේදී අපි අපේ හැම කාරණාවක්ම උන්වහන්සේ ඉදිරියේ තවමින් අපි උන්වහන්සේ ඉදිරියේ සුදුස්සන් වෙමු. ජීවමාන දෙවි පියාණනි, ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ පුත්‍රයාගේ ඒ ශරීරය බිඳුනේ, කෑලි වලට කැඩුනේ, ඒවා කුඩු වුනේ ස්වාමිනේ අප නිසායි. අපි සිටින්න ඕනේ තැන ඔබ වහන්සේගේ පුත්‍රයාව තබලා අපව නිදහස් කරේ ඔබ වහන්සේ ස්වාමිනේ. මේ උදෑසන ඔබ වහන්සේගේ ඒ පූජාව ගැන, ශරීරය ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. ස්වාමිනේ මේ පූප ගැන අපි ආරක්ෂා කරනවා. ස්වාමිනේ ඒක අඩයාලම්ම තිබෙනවා. නමුත් අපි දන්නවා ස්වාමිනේ අපි ඔබ වහන්සේව මේ තුලින් ඔබ වහන්සේගේ ශරීරයේ බිඳින්ච එක අපි සිහිපත් කරනවා ස්වාමිනේ. අපි මේට සුදුස්සන් ලෙස අපි සහභාගී වෙන්නේ ස්වාමිනේ ඔබ වහන්සේව ප්‍රකාශ කරන පිණිසයි ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ මේ උදෑසන අපි එක එක්කෙනාව සුව කළ මැනව අපේ හදවත් සුව කරන්න. ස්වාමිනේ අපගේ සිත් සුව කරන්න. අපේ ශරීර සුව කරන්න, අපේ ආත්ම සුව කරන්න මේ කරන කොටගෙන ස්වාමිනේ මේ කරන කොටගෙන ඔබ වහන්සේගේ ප්‍රේමය අප තුළ ඔබ වහන්සේ තවත් තැම්පත් කරන්න. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ පූප නිසා. මේ ශරීරය, මේ පූප ස්වාමිනේ ඔබ වහන්සේගේ ශරීරය අඩයාලම් කොට එය සලකුණක් ලෙස මේ උදෑසන අපි ස්වාමිනේ එයට සහභාගී වෙන්න යනවා. ඔබගේ සුද්ධ දෑතට මේ සියල්ල බාර කරන්නේ නාසරී යේසුස් වහන්සේගේ අතිඋතුම් නාමයෙන්ය. අපි හැම කෙනෙම අපේ දෑත ඔස්වල අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු උන්වහන්සේගේ සුද්ධ සහභාගීකම ගැන. උන්වහන්සේගේ පූජාව ගැන ප්‍රශංසා කරමු. අපි අවසාන වශයෙන් අපගේ දෑත ඔස්වලා ස්වාමිනී ඔබ වහන්සේට අද දවසේ නමස්කාර කරන්න දුන්නාට ස්තුතියි. ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ඉඳ දුන්නාට ස්තුතියි. ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේගේ වචනය අහන්න දුන්නාට ස්තුතියි. ඔබ වහන්සේගේ ශුද්ධ වූ සහභාගීකමට පංගුකාරකම ලබන්න දුන්නු නිසා ස්තුතියි කියලා අපේ දෑත ඔස්වල උන්වහන්සේට ප්‍රශංසා කරලා අපි අවසන් කරන්නට යනවා. ප්‍රේමාන්ත දෙවියන්නි, අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ උදෑසන කාලය නිසා. ස්වාමිනී ඔබ වහන්සේ මෙහි ආරම්භයේ සිට අවසානයේ වනතෙක් ඔබ වහන්සේ ක්‍රියා කළ නිසා ස්තුති කරනවා. සුදාත්පෙනිය ඔබ වහන්සේගේ බලවත් ඒ අභිමුඛය ස්වාමිනී මේ මත නිදහස් කළා. අනුගුණ නමස්කාර ප්‍රශංසා කාලයට අපට ඇතුළු වෙන දුන්නු කරුණාව නිසා, ඒ වගේම අද දවසේ ඔබ වහන්සේගේ අනුගුණ වචනය තුලින් ඔබ වහන්සේ අපට කතා කරන නිසා ස්තුතිවන්ත වෙනවා. ප්‍රේමවන්ත දෙවියන්නි, ඔබ වහන්සේ කරුණාව අපට සෑහේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී අනුගුණ ස්වාමිනී ඔබ වහන්සේ කරුණාව අපි ලබන්න තරම් ස්වාමිනී අපි සුසංගව සිටිනවා. මේ උදෑසන කාලයේ හැම කෙනෙකුටම ස්වාමිනී ඔබ වහන්සේ අතගසලා ඒ ආශිර්වාද කළ නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේගේ උපකාරය, ඔබ වහන්සේගේ පිහිට, ඔබ වහන්සේ කරුණාව ස්වාමිනී ඔබ වහන්සේ නිදහස් කළා. යමෙක් ස්වාමිනී ප්‍රශ්නයක, කරදරයක, රෝගයක, පීඩාවක ආවද ඒ හැම කෙනෙක් ඔබ වහන්සේ ස්වාමිනී සුවපත් කළ නිසා ඔබ වහන්සේට අනික වාරක් ස්තුති ප්‍රශංසා කරනවා. ප්‍රේමවන්ත දෙවියන්නි, අද දවසේ ඔබ වහන්සේගේ දාසයාගේ මුවේ තැබෝ පණිවිඩ නිසා ස්තුති කරනවා. ප්‍රේමවන්ත දෙවියන්නි, පණිවිඩයේ කරුණු කොටගෙන අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේ ස්වාමිනී ජීවත් කළ වෙනව. ස්වාමීන් වහන්සේ අපි විශ්වාස කරනවා ඔබ වහන්සේගේ ඒ කරුණාව නැත්තම් අපි ස්වාමීන් වහන්සේ මේ ස්ථානවල ඉන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේගේ අභිමුඛයේ ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අල්ලගෙන ඔබ වහන්සේ අපි ගමන් කරන විට ස්වාමීන් වහන්සේ අප ජීවත් වෙන්න යනවා. මන්ද ස්වාමීන් වහන්සේ ඒ යෝසුවා කිව්වා ස්වාමිනී මමද මගේ පවුලද ඔබ වහන්සේට ස්වාමිනී සේවය කරනවා කියලා. ප්‍රේමවන්ත දෙවියන්නි, අපි හැම කෙනෙකුම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අභිමුඛයේ ස්වාමීන් වහන්සේ
ඒ සේවය දෙන පිණිස කුමන හෝ ස්වාමිනී සේවයකට දායක වන පිණිස ස්වාමීන් වහන්සේ සභාවේ ස්වාමිනී වේවා ස්වාමිනී සභාවෙන් එළිය වේවා ස්වාමිනී ඔබ වහන්සේ මඟ පෙන්වන කුමන හෝ දෙයක් වේවා ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛය කරන පිණිස ස්වාමිනී එකිනෙක කෙනාට ඔබ වහන්සේ කරුණාව දෙන්න මන්ද ස්වාමිනී අපි හැම කෙනෙක් සභාවේ අවයවම සිටිනවා මන්ද ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම ස්වාමිනී සභාවේ ස්වාමීන් වහන්සේ අය අවයවම සිටමින් ස්වාමිනී ඔබ වහන්සේගේ වැඩේ කරන පිණිස ඔබ වහන්සේ කරුණාව දෙන්න ඔබ වහන්සේ සභාවේ හිසයි ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක් ස්වාමිනී ඒ අවයව කොට ස්වාමීන් වහන්සේ තබමින් ඒ වැඩේ කරන පිණිස අපි හැම කෙනෙකුට ඔබ වහන්සේ කරුණාව දෙන්න. ඒ දාසයන් ස්වාමීන් වහන්සේ මාර කරනවා ප්‍රධාන පූජකතුමා ස්වාමීන් වහන්සේ එතුමාගේ සේවය එතුමාගේ පවුල බාර කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දවසේ ස්වාමීන් මේ ස්ථානයේ අනිකුත් පූජකවරුන්ද ස්වාමීන් වහන්සේ ඒ බාරයවනේ දරුවන් ස්වාමීන් බාර කරනවා. මේ ස්ථානයේ හැම ස්වාමීන් වහන්සේ සෑම ඇදිලිවන්ත සහෝදර සහෝදරියෙක්ම මේ පවුල් බාර කරනවා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ස්වාමීන් පවුලක් හැටියට සිට ගන්නට ස්වාමීන් කරුණාව දෙන්න යමෙක් ස්වාමීන් පවුල තුල බාධාවට පත් වෙලා තිබෙනවා නම් යාඥා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ස්වාම පුරුෂයා වේවා භාර්යාව වේවා දරුවන් වේවා ස්වාමීන් ඒ පවුලක් හැටියට හිට ගන්නට ස්වාමීන් වහන්සේ එකිනෙක කෙනාට කරුණාව ශක්තිය බලය දුන මැනව ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දුන මැනව ඔබ වහන්සේ ඔවුන් නිදහස් කළ මැනව ඔබ වහන්සේගේ බලවත් වූ දයාතර මේ හැම කෙනෙක් බාර කරන අතර විශේෂයෙන් ස්වාමීන් පුරෝගාමී පාලකතුමා බාර කරනවා දෙවියන්ගේ එතුමාගේ ඒ භාර්යාව ඒ දරුවා ඇතුළු පවුලේ සියලු දෙනා මුළුමනින් බාර කරනවා එතුමාගේ ස්වාමීන් වහන්සේ ඉදිරි ඒ ගමනට ඔබ වහන්සේ ආශිර්වාද කරන්නට මඟ පෙන්වන්නට ඔබ වහන්සේගේ බලවත් වූ දයාතර මේ හැම කෙනෙක් බාර කරන අතර මේ හැම කෙනෙක් යන අතර ස්වාමීනි ඔබ වහන්සේ ආරක්ෂා ඇතුව ගෙන ගිය මැනව මේ සතිය පුරා ස්වාමීනි ඔබ වහන්සේ වුන් පියන් වහන්සේ නැවත මේ ස්ථානයේ එක්තරක්ෂණ තුරු ඔබ වහන්සේ ආරක්ෂා කළ මැනව ඔබ වහන්සේගේ සුද්ධ වූ දයාතට මේ හැම කෙනෙක් බාර කර කැප කරනවා සුදාත්මනි ඔබ වහන්සේ මේ කෙනෙක් කෙනාට මඟ පෙන්වමින් ඔබ වහන්සේ මෙතෙක් වෙලා කෙනෙක් නාම අද හිටගෙන ඔබ වහන්සේ ක්‍රියා කරන නිසා ස්තුති කරමින් ඔබ වහන්සේගේ සුද්ධ දයාතට මේ හැම දෙයක් බාර කරන්නේ යේසුස් වහන්සේගේ අදුත්තම ගණන් නාමයෙන් ඔබට යාඥා කරගන්න අවශ්‍ය නම් යාඥා ශාලාවට යාඥා කාමරයට එන්න අපි ඔබ ගැන පාලකරුන් යාඥා කරන්න දෙනවා. දැන් අපගේ පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේද පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය හා උතුම් වූ සහභාගීකමද දැනුත් මතුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වාත් අප සියලු දෙනා සමගම වේවා. ආමේන් ආමේන් ආමේන්. හොඳයි දැන් ඔබට ආශිර්වාද කරන සේක්වා ඔබට ජේසුස් පීඨයි.